දවස් කීපයකට කලින් ඒ කියන්නේ සති දෙක තුනකට විතර කලින් කරලා තිබ්බේ. එතකොට අපිට ඊට පස්සේ ඒ පාඩම පොඩක් දවස් සති දෙකකට තුනකට විතර පොඩක් අපි තියලා අනිත් පාඩම් වලට ගියේ. මේකේ මුල් ටික මම මතක් කරන්නම් පුතේ. සාමාන්‍යයෙන් පිටු 4ක විතර කොටසක් තියෙනවා මගරිච්ච ළමයින්ට. පිටු 4ක විතර කොටසක් තියෙනවා. පිටු 4ක් වගේ තියලා ලියන්න පටන් ගන්න. මම මේ දලසටහනක් දෙනවා අද මේ වෙනකොට අත්‍යවශ්‍ය කොටස් ටික සම්බන්ධයෙන්. හරි? මම මතක් කිරීමක් කරන්න දැන් හැමෝටම පොදුවේ මතක නැතුව ඇති මේ කොටස. මොකද දවස් කීපයකින් කතා කරන නිසා අපි ඒක ටික නැවත මතක් කරමු. තාපය කියන කෙනා යම් වස්තුවක පවතිනකොට ඒ වස්තුවට පුළුවන් පුතේ කම්පණය වෙන්න. ඒ වස්තුවට පුළුවන් තාපය කියන කෙනාව පාවිච්චි කරලා කම්පණයට භාජනය වෙලා එයාගේ චලිත ස්වභාවය වෙනස් කරගන්න. එයාගේ චලිත ස්වභාවය වෙනස් කරනකොට එයාගේ ඇතුළත තියෙන ආරෝපණ වලට ත්වරණය වීමේ හැකියාව පවතිනවා. මේ ත්වරණය වීමේ හැකියාව පාදක කරගෙන එයාලට පුළුවන් විද්‍යුත් චුම්බක විකිරණ නිර්මාණය කරන්න. රයිට්? ඒක තමයි දල අදහස්. අපි පදාර්ථයේ විකිරණ මොනවද? කම්පන පාඩමේදී විද්‍යුත් චුම්බක විකිරණයක් ඇති වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව තීර ළමයින්ට කතා කරලා ඒක කියලා දුන්නා. රිවිෂන් ළමයින්ට මම ගිසතියේ මේකෙදී අදාළ කොටස පැහැදිලි ගිසතියේ මේ අන්තිමටම විකිරණ කරපු දවසතියේ ඒක අදාළ විදිහට පැහැදිලි කරලා දුන්නා. එතකොට කෙසේ හෝ විකිරණයක් නිර්මාණය වෙනවා නම් යම්කිසි පදාර්ථයක ක්‍රියාකාරීත්වයක් අන්තර්ක්‍රියාවක් හේතු කරගෙන ඒ නිර්මාණය වන විකිරණ පිළිබඳව තමයි මේ පාඩමේදී කතා කරන්නේ. මොනවා ගැනද? විකිරණ ගැන. එතකොට පුතේ මේ පාඩමේදී මේ සාකච්ඡා කරන විකිරණ කොටස අපි ගත්තොත් යම් වස්තුවක් තියෙනවා නම් මෙන්න මේ විදිහට රත් වෙලා මේ වස්තුවෙන් එළියට පුතේ විකිරණ පිටත් වෙනවා. වස්තුවෙන් එළියට විකිරණ පිටත් වෙනවා. හරිද? ඔය වස්තුවෙන් එළියට පිටත් වෙන විකිරණ අවකාශය හරහා මෙහෙම ව්‍යාප්ත වෙලා යනවා. මුලින්ම ඔයගොල්ලෝ මේක ආවේ කොහොමද කින්දමන්ද කියලා හිතන්න කලින් මම කියන දේ බොහොම පැහැදිලිව අහගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ පිළිබඳව එන ගැටලු මගෙන් අහන්න. මම එතකොට ඒකට විස්තර කරලා දෙන්නම්. එක එක ළමයින්ට එක එක ගැටලු වෙන්නේ. ඒක නිසා තමයි පොදුවේ ගැටලු කතා කරන්නේ නැත්තේ. මම කිව්වේ මගෙන් අහන්න කියලා. ඕගොල්ලන්ට මේ සම්බන්ධයෙන් එන ගැටලු මොනවද කියලා පස්සේ මට මැසේජ් එකක් දාලා අහන්න. මොකද වෙන්නේ කියලා. දැන් අපි මෙහෙම පිටත් වෙන විකිරණ ටික ගත්තොත් එහෙම මේ විකිරණ වල අපි කතා කරනවා මූලික එක්කෙනෙක් තීව්‍රතාවය. මේක ධ්වනීය පාඩමෙත් කතා කරනවා. මොකද්ද මේ තීව්‍රතාවය කියලා කියන්නේ? විකිරණ ශක්තියක් මෙහෙම එළියට නිදහස් වෙනකොට අවකාශය අපි සලකනවා පුතේ යම් වර්ගඵලයක්. එතකොට ඒ සලකන ලද වර්ගඵලය මම ගත්තොත් A කියලා. ඒ වර්ගඵලය හරහා ගමන් කරන විකිරණ ශක්තිය මම ගත්තොත් E කියලා. මෙන්න මේ ස්ථානයේ මේ වර්ගඵලයේ අඳින ලද ස්ථානය හරහා පවතින විකිරණ තීව්‍රතාවයට අපි කියනවා I. එහෙම නැත්නම් ඉන්ටෙන්සිටි. මේ විකිරණ තීව්‍රතාවය සමානයි විකිරණ ශක්තිය බෙදනවා කාලයෙන්. ඒ කියන්නේ ගමන් කරන ලද ශක්තිය ගමන් කරන ලද කාලයෙන් ආයි බෙදනවා වර්ගඵලයෙන්. මෙන්න මේක තමයි පුතේ තීව්‍රතාවය හඳුන්වා දෙන්න පාවිච්චි කරන සමීකරණය. ධ්වනීය පාඩමේ ධ්වනි තීව්‍රතාව හඳුන්වා දෙන්න පාවිච්චි කරේ මේකම තමයි. හරි? පැහැදිලිද? එදා පාඩමට ඉන්න බැරි වෙච්ච ළමයි පොඩි කටුවැඩ කොලයක් අරගෙන මෙන්න මේ ලියන පොයින්ට්ස් ටික ලියන්න.
මේ ලියන දේවල් ටික ලියාගන්න. මේ අනතුරුතරේ තීව්‍රතාවය කියලා කියන්නේ මොකද්ද? යම් සලකන ලද අවකාශයේ පවතින ඒකක වර්ග බලයක් හරහා ඒකක කාලයකදී ගමන් කරන විකිරණ ශක්තියට අපි කියනවා මොකද්ද? විකිරණ තීව්‍රතාවය කියලා. අවකාශයේ ඒකක වර්ග බලයක් හරහා ඒකක කාලයකදී ගමන් කරන ශක්තියට අපි කියන විකිරණ තීව්‍රතාවය කියලා. අර්ථ දැක්වීම ටික කලින් දවසේ වීඩියෝ එක මම දැම්මම පස්සේ එකෙන් බලා ගන්න. දැනට මේ සමීකරණයෙන් ලොකු ගේමක් ගහ ගන්න පුළුවන්. අත්‍යවශ්‍ය දේවල් ටික කරගන්න පුළුවන්. එතකොට පුතේ මේකේ ඒකකය අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. මෙහා ජූල්, මේක තප්පර, මේක වර්ගඵලය එන්නේ එතකොට වර්ග මීටර. එතකොට මම මේක ගත්තොත් එහෙම JS ඍණ 1 ගත්තොත් වර්ග මීටරයට වොට් කියලා මේක ඉදිරිපත් කරන්න පුළුවන්. හරි. එදා මිස් වෙච්ච ළමයි ටික එදා මේක මිස් වෙච්ච ළමයි ටික ඔන්න ඔය සමීකරණය ලියාගෙන මේ සමීකරණයෙන් ලොකු දෙයක් කරගන්න පුළුවන්. හරි. කටුවැල කොලයක ලියා ගන්න. ඊළඟ පුතේ අපි තව කාරණයක් ගැන කතා කරා කෘෂ්ණ වස්තු කියලා. කෘෂ්ණ වස්තු කියන කාරණයක් ගැන කතා කරා. මොනවද මේ කෘෂ්ණ වස්තු කියලා කියන්නේ? මම මේ අත්‍යවශ්‍ය පොයින්ට්ස් ටික මතක් කරන්නේ. කෘෂ්ණ වස්තු. මොනවද පුතේ මේ කෘෂ්ණ වස්තු කියලා කියන්නේ? සමහර පෘෂ්ඨ තියෙනවා විකිරණ පතනය වුණාට පස්සේ ලොකු ප්‍රමාණයක් අවශෝෂණය කරගෙන පොඩ්ඩක් පිට කරනවා. සමහර පෘෂ්ඨ තියෙනවා විකිරණ පතනය වුණාට පස්සේ පොඩි ප්‍රමාණයක් අවශෝෂණය කරගෙන ලොකු ප්‍රමාණයක් විමෝචනය කරනවා. ඒක විවිධයි. විවිධ අය විවිධ විදිහවලට තමයි යන්නේ. right? එතකොට පුතේ මෙන්න මේ වගේ පෘෂ්ඨ ගත්තට පස්සේ මේ අවශෝෂණය කියන කාරණය පොඩ්ඩක් එක එක පෘෂ්ඨවල විවිධයි. අපිට මේ වගේ කෘෂ්ණ වස්තු කියලා කියන්නේ මොනවද? ඒවා මේ ලෝකේ අපිට පාසුවෙන් හොයාගන්න හම්බෙන්නේ නැහැ. කෘෂ්ණ වස්තු කියලා කියන්නේ එයා මතට පතනය වන හැම විකිරණයක්ම එයා මතට පතනය වන හැම වගුලක්ම හැම විකිරණයක්ම අවශෝෂණය කරගන්න. ඔය අවශෝෂණය කරගන්නවා වගේම තමයි පුතේ රත් කිරීමකදී ගොඩාක් වෙලාවට වස්තුන් විකිරණ පිටත් කරනවා. මේ කෘෂ්ණ වස්තු වල තියෙන අනිත් ලක්ෂණය තමයි රත් කිරීමකදී සියලුම විකිරණ ඕනෑම ජාතියක විකිරණයක් පිට කරන්න යට හැකියාවක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට සූර්යයා ගන්නකො. සූර්යයා ගත්තොත් එහෙම සූර්යයා කියලා කියන්නේ මොකද්ද? ගිනිගෙන දැවෙන බෝම්බයක්. ගිනිගෙන දැවෙන ගුවම ළඟ දෙපාරක් වෙනවනේ. ගිනි ගන්නා බෝම්බයක්, පුපුරන බෝම්බයක්. ඒ පුපුරන බෝම්බේ තියෙන තාපය නිසා අදෝරක්ත තාප විකිරණ පිටත් වෙනවා. UV පිටත් වෙනවා. දෘශ්‍ය වර්ණාවලියම පිටත් වෙනවා. මොකද වෙන්නේ? විවිධ ආකාරයේ කිරණ සූර්යාගෙන් එළියට එනවා. එතකොට කෘෂ්ණ වස්තුවක් කියලා කියන්නේ සියලුම විද්‍යුත් චුම්බක විකිරණ පිට කිරීමේ හැකියාවක් පවතින පෘෂ්ඨයක් වස්තුවක්. ඒක එක ලක්ෂණයක්. කලින් කියපු ලක්ෂණය මොකද්ද? එයා මතට පතනය වන හැම මගුලකම හැම තරංග ආයාමයකින් යුත් විකිරණ අවශෝෂණය කරගන්න හැකියාවක් තියෙනවා. සුපිරි කේස් එකක්. හොඳේ. එයා මතට පතනය වන හැම රෙද්දක්ම අවශෝෂණය කරගන්නත් පුළුවන්. එයාව රත් කරොත් එයාට ඕනෑම සයිස් එකක විකිරණයක් එළියට පිට කරන්නත් පුළුවන්. ඒතර කෘෂ්ණ වස්තු කියලා කියන්නේ ඔන්න ඔය වගේ සෛද්ධාන්තික කෙනෙක්. මේ ලෝකේ අපිට එහෙම හොයාගන්න බෑ. ගණන් හදනකොට පාවිච්චි කරන සුපිරිම කෙනා තමයි එයා. මොකද එයාගේ ලක්ෂණේ
එයා මතට පතනය වන හැම රෙද්දක්ම අවශෝෂණය කරගන්නත් පුළුවන්. එයාව රත් කරද්දී ඕනම ජාතික විකිරණයක් පිටකිරීමේ හැකියාවකුත් තියෙනවා. පැහැදිලිද? එදා අපුණේදී එදා මිස්වෙච්ච ළමයි හිටිය ලියා ගන්න කෘෂ්ණ වස්තු. මොකද කෘෂ්ණ වස්තු කියලා කියන්නේ පතනය වන සියලුම විකිරණ අවශෝෂණය කරගත හැකි සහ ඕනෑම තරංග ආයාමයකින් යුත් විකිරණයක් විමෝචනය කිරීමේ හැකියාව පවතින වස්තුන් මෙසේ හඳුන්වයි. අටුවට කොලේක ලියා ගන්න. හොඳේ. right. ලියන්න. ඔන්න තාම මේ අන්තිම කොටස අන්තිම කියන්නේ එදා කරපු විශේෂ තැන් කීපයෙන් මේ අවසාන වැදගත්ම කතන්දරේ. ලියන්න. මාතෘකාව කෘෂ්ණ වස්තු විකිරණය පිළිබඳ ස්ටෙෆාන් මූලධර්මය. පොඩින එක අනිත් අය ලිව්වද? ලිව්වනේ. ලියන්න කෘෂ්ණ වස්තු විකිරණය පිළිබඳ ස්ටෙෆාන් මූලධර්මය. ස්ටෙෆාන් මූලධර්මය. දැන් අපි කියවනේ කෘෂ්ණ වස්තුවක් කියලා කියන්නේ එයා මතට පතනය වන සියලුම විකිරණ අවශෝෂණය කරන්නත් පුළුවන්. එයා මතට පතනය වන සියලුම විකිරණ පිට කරන්නත් පුළුවන් කෙනෙක් කියලා. හරි. ඒ වගේ ස්ටෙෆාන් මූලධර්මය ගැන කතා කරන්නේ මුලින්ම විකිරණ විමෝචනයේ සම්බන්ධයෙන්. එතන මෙයාට මුලින්ම අපි කතා කරන්නේ ඒ අංශයෙන් විකිරණ විමෝචනයේ පැත්තෙන් තමයි කතා කරන්නේ. අපි කෘෂ්ණ වස්තුවක් ගත්තොත් එහෙම පුතේ මේ කෘෂ්ණ වස්තුවෙන් විකිරණ මෙහෙම එළියට පිටත් වෙනවානේ. මෙහෙම එළියට පිටත් වෙන විකිරණ ගත්තොත් එහෙම මේ එළියට විමෝචනය වන විකිරණ පිටත් වෙන්න හේතු වෙන්නේ මෙයාගේ අභ්‍යන්තර උෂ්ණත්වය නෙමෙයි මෙයාගේ පෘෂ්ඨයේ පවතින පෘෂ්ඨීය උෂ්ණත්වය. පෘෂ්ඨයේ පවතින පෘෂ්ඨීය උෂ්ණත්වය. right. එතකොට මෙන්න මෙයාගේ පෘෂ්ඨයේ ඒකක වර්ගඵලයකදී දැන් ඒකක වර්ගඵලයක් හරහා ඒකක කාලයකදී ගලා යන විකිරණ ශක්තිය ඒකක වර්ගඵලයකදී ඒකක වර්ගඵලයක් හරහා ඒකක කාලයකදී ගලාගෙන යන විකිරණ ශක්තිය එයාව ගත්තොත් එහෙම අපි E බෙදීම A කියලා. මෙතන E කියන්නේ පුතේ ශක්තිය නෙමෙයි. දැන් මෙතන E ව ගත්තේ අපි ශක්තිය කියලා. හරිද? මෙතන E ව ගත්තේ ශක්තිය කියලා. මෙතන මේ ස්ටෙෆාන්ගේ මූලධර්මයේ E ගන්නේ ශක්තිය නෙමෙයි.
මේක මේ සංකේතය ඒගොල්ලෝ පාවිච්චි කරපු විදිහට තමයි තාමත් පාවිච්චි කරන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. මෙතන ඊව ගන්නේ ශක්තිය බෙදීම කාලය කියන අර්ථයෙන්. එහෙම නැත්නම් ශක්තිය පිට කිරීමේ ශීඝ්‍රතාවය කියන අර්ථයෙන්. එතකොට කෘෂ්ණ වස්තුවක පෘෂ්ඨයෙන් ඒකක වර්ගඵලයක් කරහා විකිරණ පිට කිරීමේ ශක්තිය විකිරණ පිට කිරීමේ ශීඝ්‍රතාවය අනුලෝම සමානුපාතිකයිලු පෘෂ්ඨයේ පවතින නිරපේක්ෂ උෂ්ණත්වයේ 4 වෙනි බලයට. තේරුණාද? මොකද ස්ටෙෆාන් මූලධර්මය කෘෂ්ණ වස්තුවක පෘෂ්ඨයේ ඒකක වර්ගඵලයක් හරහා ඒකක කාලයකදී පිටවෙන විකිරණ ශක්තිය අනුලෝම සමානුපාතිකයි පෘෂ්ඨයේ උෂ්ණත් නිරපේක්ෂ උෂ්ණත්වයේ 4 වෙනි බලයට. හරිද? එදා මේ කොටස විශ්ච්ච ළමයි මේ ලියා ගන්න ස්ටෙෆාන්ගේ මූලධර්මය කෘෂ්ණ වස්තුවක පෘෂ්ඨයේ ඒකක වර්ගඵලයක් හරහා විකිරණ ශක්තිය පිට කිරීමේ ශීඝ්‍රතාවය පෘෂ්ඨයේ නිරපේක්ෂ උෂ්ණත්වයේ සිව්වන බලයට අනුලෝමව සමානුපාතික වේ. මොනවද අරගන්නක් ගන්න? right. දැන් පුතේ මෙන්න මෙතන මේ E කියලා කියන්නේ ශක්තිය නෙමෙයි. හොඳේ. පටලවා ගන්න එපා මේ පාඩමේ භාවිතා කරන සංකේත. මේ E අනු ශක්තිය නොවේ. ශක්තිය බෙදීම කාලය තමයි E කියලා කියන්නේ. එතන මේක ලියා ගන්න. මෙන්න මේ ටික ලියා ගන්න ඔක්කොම හොඳේ. ඔන්න රවුන්ඩ් කරලා තියෙන එක ලියා ගන්න. දැන් අපිට පුළුවන් මේ සමානුපාතික ලකුණ අයින් කරලා මෙතන නියතයක් දාලා මේක සමීකරණයක් බවට පත් කරන්න. දැන් තියෙන ප්‍රකාශනයක් නේ. මම කියනවා E බෙදීම A සමානයි නියතයක් දානවා පුතේ සිග්මා කියලා T වල 4 සිග්මා කියලා කියන්නේ කවුද? ස්ටෙෆාන්ගේ නියතය. හරි සිග්මා කියන්නේ කවුද? ස්ටෙෆාන්ගේ නියතය. right ඔය ස්ටෙෆාන්ගේ මුලදර නියතය 5.67යි වැඩි කිරීම 10 ඍණ
8 කියලා තමයි ඔක එන්නේ. ඔක මතක තියාගන්න දැන් නම් දෙනවා ගානේදී 5.6.7 වැඩි කිරීම 10 කියලා තමයි එන්නේ. එතකොට මෙතනින් අපිට එනවා what වර්ග මීටරයට කෙල්වින් ඍණ 4. මේක තමයි සමීකරණය. එතකොට අපිට මේක ගත හැකි E සමානයි සිග්මා A T වල 4 කියලා. මේක තමයි ස්ටෙෆාන්ගේ නියමයෙන් අපිට එන සමීකරණය. ස්ටෙෆාන්ගේ නියමයෙන් අපිට එන සමීකරණය තමයි පුතේ ඔය තියෙන්නේ. එදා මේ කොටස මිස් වෙච්ච ළමයින්ට තමයි මම මතක් කිරීම සිදු කරේ. අකල් දාගන්න මේක තමයි සමීකරණය. මතක තියාගන්න හොඳට මේ E කියලා කියන්නේ ශක්තිය නෙමෙයි, ශක්තිය පිටකිරීමේ ශීඝ්‍රතාවය. හරි? E කියන්නේ ශක්තිය නෙමෙයි, ශක්තිය පිටකිරීමේ ශීඝ්‍රතාවය. right? හරි. ඔන්න දැන් අපි එනවා වැදගත් කතන්දරයකට. දැන් අපිට තියෙන පුතේ සාමාන්‍ය වස්තු දැන් මේ අපි කතා කරේ මේ ස්ටෙෆාන්ගේ මූලධර්ම සියල්ල වළංගු වෙන්නේ කාටද? සාමාන්‍ය වස්තුන්ට. මේ කෘෂ්ණ වස්තුන්ට. සාමාන්‍ය වස්තුන්ට එනකොට ඔක ඔය විදිහට බලපාන්නේ නැහැ. ඔය සමීකරණය පොඩ්ඩක් වෙනස් වීමකට වාජනය වෙනවා. right. ලියන්න. මෙතනින් එහාට ලියන්න ගන්න. ස්ටෙෆාන්ගේ හැමෝම ලියන්න හැමෝටම අදාළයි. ළමයි පිටු එදා ආපු නැති ළමයි පිටු 4ක් තියලා දැන් ලියන්න පටන් ගන්න. ස්ටෙෆාන්ගේ මූලධර්මය සර් මේ පිටු කියන්නේ සම්පූර්ණ පිටුද නැත්නම් පැතිද? පැති 4ක් තියෙන. පිටු 2යි. යන ස්ටෙෆාන්ගේ නියමය වළංගු වන්නේ ස්ටෙෆාන්ගේ මූලධර්මය වළංගු වන්නේ කෘෂ්ණ වස්තු සඳහා වේ. ස්ටෙෆාන්ගේ මූලධර්මය නැත්නම් ස්ටෙෆාන්ගේ නියමය වළංගු වන්නේ කෘෂ්ණ වස්තු සඳහා වේ. එය සාමාන්‍ය වස්තුවකට යොදන විට පහත මූලධර්මය තුළින් පහත මූලධර්ම හරහා විකරණය කරනු ලබයි. විකරණය කරනවා කියලා වෙනස් කරනවා කියන එක. විකරණය කරනු ලබයි. right. දැන් පුතේ අපි මේ සමීකරණ ඔක්කොම හරියන්නේ කාටද? කෘෂ්ණ වස්තුන්ට. මේ ලෝකේ කෘෂ්ණ වස්තු කියලා දෙයක් නැත්තම් ඇත්තටම හොයාගන්න නැත්තම් ඉතින් මේ සමීකරණ යොදන්නේ කාටද? මේ සමීකරණ යොදන්න කෙනෙක් නැහැ නේ එමුණා පස්සේ. අනේ දැන් ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් මේ සමීකරණ අපි කොහොමද සාමාන්‍ය වස්තුවකට යොදන්නේ? දැන් තමයි අපේ වැඩේ පටන් ගන්න. මේකට අපි කතා කරනවා පුතේ විමෝචකතාව කියලා කියනවා. විමෝචකතාව එමිසිවිටි ඒ තේරුමෙන් මෙයාගේ සංකේතතාවයට සිම්පල් E
emissivity. එතකොට මේ විමෝචකතාව කියලා කියන්නේ මොකක්ද? ටිකක් ලොකු සමීකරණයක්. නමුත් පොඩි හාදයකින්නේ ලොකුවට තිබ්බන පොඩි පුතේ. හරි. හරි. එතකොට මේක අපේ සමීකරණය ගත්තට පස්සේ විමෝචකතාව කියලා කියන්නේ මොකද්ද? θ උෂ්ණත්වයේ ඇති වස්තුවක ඒකක වර්ගඵලයකින් විකිරණ පිටකිරීමේ ශීඝ්‍රතාවය බෙදනවා θ උෂ්ණත්වයේ ඇති කෘෂ්ණ වස්තුවක ඒකක වර්ගඵලයකින් විකිරණ පිටකිරීමේ ශීඝ්‍රතාවය. මොකක්ද මේ හරුපේ? මේ හරුපේ තමයි පුතේ මේ බලලා තියෙන්නේ. උඩ තියෙන පුතේ සාමාන්‍ය වස්තුවක්. මේ උඩ තියෙන සාමාන්‍ය වස්තුවක්. θ උෂ්ණත්වයේ තියෙන සාමාන්‍ය වස්තුවක ඒකක වර්ගඵලයකින් විකිරණ පිටකිරීමේ ශීඝ්‍රතාවය බෙදලා තියෙනවා. කෘෂ්ණ වස්තුවේදී ඒකක වර්ගඵලයකින් විකිරණ පිටකිරීමේ ශීඝ්‍රතාවය හැබැයි දෙන්නම ඉන්නේ කොහෙන්ද? එකම උෂ්ණත්වයේ. අපි මෙතන බලලා තියෙන්නේ මොකද්ද? අපි දන්නවා මේ ලෝකේ මේ විශ්වයේ අපි දැන් සලකන විදියට හොඳටම විකිරණ පිට කරන්නේ කවුද? කෘෂ්ණ වස්තු. එහෙම යොන් දැනට අපි හොයාගෙන තියනවද? නැහැ. සියලු දේවල් ආසන්න ලෙස කෘෂ්ණ වස්තු කියලා තමයි කියන්නේ. සූර්යයා කියලා කියන්නේ ආසන්න ලෙස කෘෂ්ණ වස්තුවක්. හැම මගුලටම හරියන කෙනෙක් නෙමෙයි. ඒතර අපි දන්නවා කෘෂ්ණ වස්තුවක් කියලා කියන්නේ මේ ලෝකේ ඉන්න සුපීරියර් කෙනා. එයා තමයි මේ ලෝකේ සුපීරියර් විකිරණ විමෝචනය කරන්නේ. අපි බලනවා ටෙනිස් බෝලයක් ගන්න. ටෙනිස් බෝලයක් අරගෙන ටෙනිස් බෝලේ බලන කොච්චර විකිරණ ප්‍රමාණයක් පිට වෙනවද? එයාගේ ඒකක වර්ගඵලයකින් ඒකක කාලයකදී පිට වෙන විකිරණ ශක්තිය අරගන්නවා. ඊට පස්සේ අපි ගන්නවා මේ ටෙනිස් බෝලයේ තියෙන උෂ්ණත්වයේම ඉන්න කෘෂ්ණ වස්තුව. කෘෂ්ණ වස්තුවක ඒකක වර්ගඵලයකින් ඒකක කාලයකදී පිට වෙන විකිරණ ශක්තිය ආරම්භ කරනවා. අරගෙන එදෙන බෙදනවා. බෙදුවට පස්සේ පුතේ සාමාන්‍ය වස්තුවකින් පිට කරන විකිරණ ශීඝ්‍රතාවයයි කෘෂ්ණ වස්තුවකින් පිට කරන විකිරණ ශීඝ්‍රතාවයයි සංසන්දනය කරන්න අපිට පුළුවන්. මොකද සංසන්දනය කරන්න අපිට පුළුවන්. පැහැදිලිද? අපිට පුළුවන් යාළුව සංසන්දනය කරන්න. එතකොට මේ E කියලා කියන්නේ කවුද? E සාමාන්‍ය. හරි? E සාමාන්‍ය. බෙදනවා. E කෘෂ්ණ. තේරුණා? ඒකක වර්ගඵලයක් කියලා තියෙනවානේ. එයාගේ සලකන වර්ගඵලය අපි A කියලාම ගන්නවා. පැහැදිලිද? එතකොට මෙතන ලියත හැකි E සමානයි E සාමාන්‍ය බෙදනවා A වලින් මේ යට තියෙන එක මේ පැත්තට වැඩි කරාන් පස්සේ මෙන්න මේකම අපිට ලියන්න පුළුවන් පුතේ කොහමද? සිග්මා T වල 4 කියලා. එහෙනම් මේ පැත්තේ ලියන කාවද? සිග්මා T වල 4. එහෙනම් මේ සමීකරණය අපිට හදලා ගන්න පුළුවන් කොහමද? E සාමාන්‍ය සමානයි කොහමද? EA සිග්මා T වල 4 කියලා. මෙන්න මේක තමයි පුතේ. මෙන්න මේක තමයි සාමාන්‍ය වස්තුවක විකිරණ පිටකිරීමේ ශීඝ්‍රතාවය හොයන සමීකරණය. මෙන්න මේ කොටු කරලා තියෙන එක තමයි සාමාන්‍ය වස්තුවක විකිරණ පිටකිරීමේ ශීඝ්‍රතාවය හොයන සමීකරණය. බලන්න මෙන්න මේ තියෙන්නේ කවුද? මෙන්න මේ A සිග්මා T වල 4 කියන්නේ කවුද?
කෘෂ්ණ වස්තුවක විකිරණ පිටකිරීමේ ශීඝ්‍රතාවය. එහෙනම් එයාව වැඩි කරලා තියෙනවා විමෝචකතාව කියන සාධකයෙන්. දැන් පොඩ්ඩක් මට හිතලා කියන්න. මේ E කියලා ගත්තු සාධකය මේ විමෝචකතාවය කීයට වැඩි අඩුද? අනිවාර්යයෙන් පුතේ එකට වැඩි අඩුයි. ඇයි එකට වඩා අඩු වෙන්නේ? උඩ ඉන්නේ සාමාන්‍ය වස්තුවකින් විකිරණ පිටකිරීම. යට ඉන්නේ කෘෂ්ණ වස්තුවකින් විකිරණ පිටකිරීම. කෘෂ්ණ වස්තුවක් කියන්නේ මේ ලෝකේ සුපිරියර් විකිරණ පිට කරන කෙනා. එහෙනම් එයාගේ ශීඝ්‍රතාවය සාමාන්‍ය වස්තුවක ශීඝ්‍රතාවයට වඩා වැඩි. එහෙනම් පුතේ මේකේ යට එක ලොකුයි. යට එක ලොකුවට තියෙනවා. යට එක ලොකු නිසා උඩ එක පොඩි නිසා මේක බෙදිලා එන සංඛ්‍යාව හැමතිස්සෙම දශම සංඛ්‍යාවක්. ඒක නිසා මේ විමෝචකතාවය එකට වැඩිය අනිවාර්යෙන් අඩුමයි. පැහැදිලිද? තේරුණානේ? මේක තමයි මෙතන තියෙන කතන්දරේ. අනිවාර්යෙන් එකට වැඩිය අඩුමයි. පැහැදිලිද? අපිට පුළුවන් මේ විමෝචකතාව කියන මූලධර්මය හරහා මොකද්ද? ස්ටෙෆාන්ගේ මූලධර්මය සාමාන්‍ය වස්තුවකට දාන්න පුළුවන් විදිහට විකරණය කරගන්නට. හරිනේ? right. මාතෘකාව යන්න විමෝචකතාවය ලියන්න විමෝචකතාවය ලියන්න පුතේ. මෙහිදී සිදු කරන්නේ සාමාන්‍ය වස්තුවක විකිරණ පිටකිරීම කෘෂ්ණ වස්තුවක විකිරණ පිටකිරීම සමග සාමාන්‍ය වස්තුවක විකිරණ පිටකිරීම කෘෂ්ණ වස්තුවක විකිරණ පිටකිරීම සමග සංසන්දනය කිරීමයි. දැන් මේ බෝඩ් එකේ තියෙන ටික ටක් ගාලා දාගන්න. මම ගාන නිකන් දලව කියන්නම් ආයි ලියා ගන්න බැරි වෙච්ච ළමයින්ට සූර්යාගේ උෂ්ණත්වය කෙල්වින් 6000කි. එහි පෘෂ්ඨයේ විමෝචකතා සංගුණකය 0.8කි 0.8කි. සූර්යාගේ අරය ලක්ෂ 7යි නැත්නම් 700,000යි කිලෝමීටර් වන විට එහි පෘෂ්ඨයේ ශක්තිය පිටකිරීමේ ශීඝ්‍රතාවය සොයන්න. ඔක තමයි ගන්න. නිකන් දාලා try එකක් දීලා ඉලක්කම කියන්න බෑ මට ටක් ගාලා. හොඳයි. මෙතන පුතේ අපිට ලියත හැකි E සාමාන්‍ය මේ E කියලා කියන්නේ ශක්තිය පිටකිරීමේ ශීඝ්‍රතාවයනේ. ඒක සමානයි
0.8 ඒ කියලා කියන්නේ පුතේ 4යි 5 වැඩි කිරීම සූර්යාගේ අරේ වර්ගය වාරයක් 5.67 වැඩි කිරීම 10 ඍණ 8 වැඩි කිරීම t කියලා කියන්නේ කීයද 6000 4 වෙනි බලය මේ ඔය වගේ නිකන් ඕල්බොරොන්දන් ගන්න ඉලක්කම් ඉන්නේ හොදේ සුළු කරන්න හරියට 0.8 වැඩි කිරීම 4 වැඩි කිරීම 5 වැඩි කිරීම r කියලා කියන්නේ කීයද 7 වැඩි කිරීම 10 පහනේ අරය ඒක වැඩි ඒ කිලෝමීටර් වලින් ඒක මීටර ගණන් නම් 10 3 ඉඳලා වැඩි කරන්න ඕන වාරයක් 5.67 වැඩි කිරීම මෙතනින් එනවා 10 ඍණ 8 වැඩි කිරීම 6 වැඩි කිරීම 6 4 වැඩි කිරීම 10 12 කියලා 4 12 හරි මෙන්න මෙහෙම පද ඉලක්කමක් එනවා මේක සුළු නම් වශයෙන් එක තමයි උත්තරේ ඔගේ කැල්ලක නෑ ළම ඔගේ කැල්ලක මට හොයා ගන්නත් බෑ ඔක සුළු කරලා තියාගන්න ඈ ඒක වර්ගේ සාමාන්‍ය මිස් වෙන දේවල් තමයි මේ 10 3 දාන එක මිස් වෙනවා මෙන්න මෙතන 4 වෙනි බලය ගන්නකොට 6 4 කියන එක අමතක වෙනවා සාමාන්‍යයෙන් මිස් වෙන්නේ මොනවයි දැන් හරි 6 4 මේක තමයි පුතේ සූර්යාගේ පෘෂ්ඨයෙන් විකිරණ පිටකිරීමේ ශීඝ්‍රතාවය ඉලක්කම එනවා 3.6 වැඩි කිරීම 10 26 කියලා. මේක තමයි මේකේ ඉලක්කම. එතකොට වොට් වලින් තමයි එන්නේ. ලියන්න. 4යි 5 ගත්තේ ඇයි? ඇයි නැහැ? 4යි 5 ගත්තේ ඇයි? ඇයි ගෝලයක පෘෂ්ඨ වර්ග බලය? දැන් මෙතන A කියලා කියන්නේ වස්තුවේ වර්ග බලයනේ. වස්තුවේ මුළු ශක්තිය පිට වෙන වර්ග බලය වෙන්නේ මුළු පෘෂ්ඨ වර්ග බලය. එතන A කියලා කියන්නේ පෘෂ්ඨ වර්ග බලය. එතන 4යි 5 4යි 5 හරි. ලියන්න ළමයි. ලියන්න. සූර්යාගේ කේන්ද්‍රයේ සිට පෘථිවියට ඇති දුර සූර්යාගේ සිට
පෘථිවියට ඇති දුර කිලෝමීටර් මිලියන 150කි. කිලෝමීටර් මිලියන 150කි. කිලෝමීටර් මිලියන 150කි. කිලෝමීටර් මිලියන 150කි. पृथ्वी पृष्ठය මත पृथ्वी पृष्ठය මත पृथ्वी पृष्ठය මත सूर्य विकिरण पतනය වීමේ सूर्य विकिरण पतනය වීමේ तीव्रताවය ගණනය කරන්න. सूर्य विकिरण पतනය වීමේ तीव्रताවය ගණනය කරන්න. හරි පුතේ. පොඩ්ඩක් කල්පනා කරලා ඔක හදන්න බෑ. දැන් මෙන්න මෙහෙමයි. දැන් පුතේ මේ ගානේ දැන් මේක පොඩ්ඩක් මොන තීව්‍රතාවයත් එක්ක සම්බන්ධ වෙනවා. දැන් බලන්න මේ. සූර්යයා මෙහෙම ඉන්නවා. පෘථිවිය වෙන මේ හරියෙන් ඉන්නවා. සූර්යයා කියලා පෘථිවියට දුර කිලෝමීටර් 150 මිලියන 150යි. 150 වැඩි කිරීම මිලියන කොහම 10 6යි. වැඩි කිරීම 10 3යි මීටර. ඔන්න ඔච්චර දුරකින් තමයි මේ තියෙන්නේ sun මේ තියෙන්නේ earth. හරිද? එතකොට මම මෙන්න මේ සූර්යයා මැදි කරලා මං ගහන ළමයි ත්‍රිමාන පෘෂ්ඨයක් 3D ගෝලයක් ගහනවා. එතන සූර්යාගෙන් පිට වෙන විකිරණ තියෙනවනේ. දැන් මේ සූර්යා කොළුවා පිට කරන විකිරණ. සූර්යා පිට කරන විකිරණ සියල්ලම ගමන් කරන්නේ වටේටම යනකොට ඒ යන සියලුම විකිරණ අල්ලන්න පුළුවන් විදිහට මම පොඩි නෙට්වර්ක් එකක් පොඩි මේ නෙට් එකක් ගහනවා. පොඩි ගෝලයක් ගහනවා. පොඩි ගෝලයක් නිර්මාණය කරලා දෙන්න. හරි. ඒ ගෝලයේ හරස් කර දාරේ තමයි මේ. ඒ ගෝලයේ සීමාව ගන්න පුතේ හරියටම මේ පෘථිවිය හරහා යන විදියට. ඔක ඇත්තටම කියනවා මේක මේ ගණන් හදලා තේරුම් ගන්න ඕන කාරණා එකපාරට හිතන්න අමාරුයි. හරි. මේව ගත්තම කේන්ද්‍රය කරගෙන ගහනවා ගෝලයක්. මේ ගෝලේ ගහන්නේ පෘථිවිය හරහා යන විදියට. මොකද මගෙන් අහන්නේ මේ පෘථිවිය මත තියෙන සූර්ය විකිරණ තීව්‍රතාවය කොච්චරද කියලායි අහන්නේ. දැන් මගේ ගෝලේ මේකනේ. මම දානවා මේ ගෝලයේ කොහේ හරි ලක්ෂයකට මේ සූර්යාගේ මේ සූර්යාව කේන්ද්‍ර කරගෙන ඇඳපු ගෝලයේ පෘෂ්ඨය තමයි පෘථිවියේ ඉන්නේ. එතකොට මෙන්න මේ පෘථිවියේ මෙන්න මෙතන මේ ලක්ෂයකට මම දානවා i සමානයි e බෙදීම at කියලා. තීව්‍රතාවය හොයනවා. එතකොට පුතේ e බෙදීම t එකට ගන්නවා මම බෙදීම a වෙනවම හොයනවා. තේනවා. දැන් e බෙදීම t කියලා කියන්නේ මොකක්ද? සූර්යාගෙන් විකිරණ පිටකිරීමේ ශීඝ්‍රතාවය. සූර්යාගෙන් විකිරණ පිටකිරීමේ ශීඝ්‍රතාවය තමයි e බෙදීම t කියලා කියන්නේ. ඒක අපි ඉස්සෙල්ලා ගානේ හෙව්වා කීයයි කියලාද? 3.6යි 2 වැඩි කිරීම 10 26යි කියලා හෙව්වා.
වර්ග බලය කියලා කියන්නේ මොකක්ද? දැන් මම ඇඳන්නේ මේ 3D ගෝලයක්. මේ ඇඳපු ගෝලයේ මේ ත්‍රිමාන ගෝලයේ මෙන්න මේ පෘෂ්ඨ වර්ගඵලය හරහානේ මෙයාගෙන් පිට කරන සියලුම විකිරණ යන්නේ. එහෙනම් මේ A කියන්නේ කවුද? ඒ වර්ගඵලය. මොකද මේ සියලුම විකිරණ පිට එළියට යන්නේ කවුරු හරහාද? මෙන්න මේ මම ඇඳපු ගෝලයේ පෘෂ්ඨය හරහා තමයි එළියට යන්නේ. එහෙනම් මෙතන A කියලා කියන්නේ කවුද? මම ඇඳ ගන්නා ලද ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය. එහෙනම් මේ ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය කීයද? 4යි 5 r වර්ගය. r කියලා කියන්නේ පෘථිවියේ ඉඳන් සූර්යාගේ ඉඳන් පෘථිවියට තියෙන දුර තමයි අරය කරගෙන තමයි මම ওই ගෝලය ගැහුවේ. එහෙනම් අරය කියලා කියන්නේ කීයද? 150 වැඩි කිරීම 10 6 3යි ගත්තම 10 9 ඒකේ වර්ගය. එහෙනම් පුතේ පෘථිවිය මතට දැනෙන පෘථිවියේ ඉන්නේ මේ ගෝලයේ පෘෂ්ඨය නිසා මෙතනට දැනෙන තීව්‍රතාවය තමයි මේකින් අපිට එන්නේ. එහෙනම් ඔය තීව්‍රතාවය තමයි පෘථිවියේ ඉන්න අපිට සූර්ය විකිරණයේ විදියට ලැබෙන්නේ. මේ එන අවසානයේ එන උත්තරේ ගොඩාක් දුරට නිවැරදි. මේ ඔයගලන්ට දීපු දත්ත සත්‍ය දත්ත වලට ඉතාම ආසන්න දත්ත දීලා තමයි මේ ගාන හදලා තියෙන්නේ. ඒතර ඔයගලන් මේ උත්තරේ හරියටම හරි උත්තරයක් එන්නේ. හරි. එදදාස් 280.3යි කියලා තමයි උත්තරේ එන්නේ. ළමෙක් අහනවා පිට වෙන විකිරණ සියල්ල මුල් තීව්‍රතාවයෙන්ම එනවද කියලා. පුතේ තීව්‍රතාවය කියලා කිව්වට පස්සේ අපේ ඇඟට දැනෙන දේ පොඩි වෙනසක් තියෙනවා. වෙනසකුත් නැහැ නේ අතන මේකම තමයි ඔය කියන්නේ. තීව්‍රතාවය කියලා කිව්වට පස්සේ හරි තීව්‍රතාවය කියලා කියන්නේ දැන් හිතන්න ගිනි ගොඩක් ගහලා තියෙනවා. ගිනි ගොඩ ළඟට ගියාම ගොඩක් රස්නේ ඈත හිටියම ඊට වඩා ටිකක් අඩුයි. තව එළියට ඈතට යන්න ටික අඩු වෙනවනේ. ඔන්න ඔය ඇඟට දැනෙන එක තමයි පුතේ තීව්‍රතාවය කියලා කියන්නේ. පැහැදිලිද? ගණිතයේ ඒ තීව්‍රතාවයට දීපු සමීකරණය තමයි මේ තියෙන්නේ. ඔය අහන්නේ පිට කරන විකිරණ කිසිම හානියකින් තොරව මෙතනට එනවද කියලා. මං හිතන්නේ අහන්නේ ඕ. අහන්න හදන්නේ ඔය කාරණේ. මෙතන ගත්තොත් එහෙම මෙතන තීව්‍රතාවය ඉතා විශාලයි. මොකද මෙයා ළඟ වැඩිනේ. ඈතට යන්න තීව්‍රතාවය අඩු වෙනවා. එතකොට පෘථිවිය පිහිටලා තියෙන්නේ මේ සූර්ය විකිරණ ආවට පස්සේ සාමාන්‍යයෙන් මේ ඉන්න තැනේ හැටියට මේ සූර්ය විකිරණ වලින් ලැබෙන තාපයෙන් තමයි මේ පෘථිවියේ ජීවය තියෙන්නේ. එතකොට
සූර්යාගේ පෘථිවියේ ඉන්න වලල්ලේ පිහිටීම වලට අනුව තමයි ජීවයට සුදුසු උෂ්ණත්වයේ පවතින විකිරණ තීව්‍රතාවය හම්බෙන්නේ. පැහැදිලිද? එතකොට මෙතන ගත්තොත් තීව්‍රතාවය වැඩි. මෙතන ගත්තොත් තීව්‍රතාවය අඩුයි. එන්න තීව්‍රතාවය අඩු වෙවි ගිහිල්ලා මේ හරියට යනකොට තීව්‍රතාවය ජීවයට සුදුසු තීව්‍රතාවයක් තියෙනවා. ඒ තීව්‍රතාවයට අනුව තමයි අපිට උෂ්ණත්වය තීරණය වෙන්නේ. තව පොඩක් ඈතට යන්න ගිහිල්ලා යුරේනස් වගේ හරියට එනකොට ජලය විදියට පැවතීමේ කිසිදු හැකියාවක් නැහැ. සියලුම ජලය අයිස් බවට පත් වෙලා තියෙනවා. යුරේනස් ප්ලූටෝ කියලා කියන්නේ අධික උෂ්ණත්වය. සෙල්සියස් අංශක ඍණ 240 ගණන් වල උෂ්ණත්වය තමයි ඔය යුරේනස් ප්ලූටෝ නෙප්චූන් වගේ කට්ටිය ඉන්නේ. එතකොට මේ පෘථිවියේ උෂ්ණත්වය සාමාන්‍ය උෂ්ණත්වය 30 වගේ ලෙවල් එකක තියෙන්නේ. මේ සූර්යාගේ විකිරණ ටික ටික අඩු වෙවි ගිහිල්ලා මෙතනට එනකොට ඒ සුදුසු තීව්‍රතාවය අඩු ලැබෙන නිසා මෙතනින් පිට වෙන විකිරණ කිසිම හානියකින් තොරව මෙතනට ලැබෙනවා. මොකද විකිරණ වලට ගමන් කරන්න මාධ්‍යයක් අවශ්‍ය නැහැ. පැහැදිලිද? විකිරණ වලට යන්න මාධ්‍යයක් ඕනේ නැහැ. විකිරණ නිෂ්පාදනය වුණා නම් ඕන තැනකට යනවා. පැහැදිලිද? එයාලට බාධක හම්බුනොත් නවතින වෙනම කතාවක්. නමුත් රික්තය කියලා කියන්නේ මෙතන මාධ්‍යයක් නැහැනේ කවුරුවක්ක. කිසිම අදාළත්වයක් නැහැ. මේ පිට වෙන විකිරණ ඔක්කොම ටික මෙහෙම එළියට යනවා. ඒ එළියට යනකොට ඒ විකිරණ ආවරණය වන විදිහට තමයි අපි මේ ත්‍රිමාන ගෝලය නිර්මාණය කරලා තියෙන්නේ. හරි පුතේ. ලියන්න. දැන් අපි ස්ටෙෆාන්ගේ මූලධර්මයේ කතා කරේ විකිරණ විමෝචනය වන පැත්තට. ඇත්තටම පුතේ විකිරණ විමෝචනය වන වගේම තමයි පෘෂ්ඨ වස්තු වල තියෙන තව ලක්ෂණයක් තමයි විකිරණ ඇබ්සෝබ් කරනවා. අවශෝෂණයත් හොඳට වෙනවා. එහෙනම් විකිරණ අවශෝෂණයටත් ස්ටෙෆාන්ගේ මූලධර්මය වළංගු වෙනවා. ඊට කලින් ඔයගොල්ලෝ අර විකිරණ විමෝචකතා සංගුණ කියලානේ විමෝචකතාවයේ එමිසිවිටි. අන්නේ විමෝචකතාවය එතන පැත්තකින් තරුවක් දාලා ලියා ගන්න. සාමාන්‍ය වස්තුවක මෙම අගය එකට වඩා කුඩා වේ. ඒක ඇදේට හරි මොන හරි අතකට දාලා ලියා ගන්න. සාමාන්‍ය වස්තුවක මෙම අගය එකට වඩා කුඩා වේ. එකට වැඩි කුඩයි. රයිට්. දැන් එන්න පුතේ නෝට් එක ඉවර කරමු දැනට. යන්න. ස්ටෙෆාන්ගේ මූලධර්මය
විකිරණ විමෝචනයට මෙන්ම විකිරණ අවශෝෂණයටද වළංගු වේ. හරි විකිරණ අවශෝෂණයටත් ඒක වළංගු වේ. ලියන ඊළඟ පොයින්ට් එක මේ සුරෙන් ප්‍රෙවොස්ට්ගේ හුවමාරු වාදය ගොඩනගා ඇත. right. දැන් අපි හිතමු පුතේ මෙන්න මෙහෙම T උෂ්ණත්වයක වස්තුවක් ඉන්නවා කියලා. මේ වස්තුවේ උෂ්ණත්වය T. මෙයා ඉන්න මේ කාමරයේ පෘෂ්ඨයේ උෂ්ණත්වය T0. හරිද? කාමරයේ පෘෂ්ඨයේ උෂ්ණත්වය T0. දැන් එතකොට අපි හිතමු මේ T කියන එක නා විශාලයි T0 ට වඩා. මෙන්න මෙතනදී තරකයක් ගොඩනගනවා. කෘෂ්ණ වස්තුවෙන් තාපය පිටකිරීමේ ශීඝ්‍රතාවය. ඒක සමානයි පුතේ සිග්මා A T වල 4. සිග්මා A T වල 4. කෘෂ්ණ වස්තුවෙන් විකිරණ තාපය අවශෝෂණය කරන ශීඝ්‍රතාවය ඒක සමානයි
සිග්මා A T නෝට් වල 4. ඒක තේරෙන්නේ වෙන්නේ මේ ඉන්න බාහිර පරිසරයේ උෂ්ණත්වය මත. බාහිර පරිසරයේ උෂ්ණත්වය මත තමයි මේ පැත්තට තාපය අවශෝෂණය වෙන ප්‍රමාණය තීරණය වෙන්නේ. එතකොට මේක අපි ගන්නවා E1 කියලා, මේක ගන්නවා E2 කියලා. එතකොට ප්‍රෙවොස්ට් අපිට කියනවා මොකද්ද? සපල විමෝචන ශීඝ්‍රතාවය සමානයි E1 ඍණ E2 කියලා. එතකොට පුතේ E1 කියලා කියන්නේ කීයද? සිග්මා A T වල 4 ඍණ මේක සිග්මා A T නෝට් වල 4. මේක එළියට ගත්තට පස්සේ සිග්මා A T වල 4 ඍණ T නෝට් වල 4. මෙන්න මේක තමයි සපල තීව්‍ර සපල විමෝචකතාවය කියන්නේ සපල විමෝචනය නැත්නම් සපල විමෝචන ශීඝ්‍රතාවය අපිට ලැබෙන සමීකරණය. ප්‍රශ්න වස්තුවක මේ ප්‍රකාශන එන විදිය 100%ක්ම ඔයාලට අවබෝධ වෙන්නේ නැති වෙයි. කොහොමද මෙතන T නෝට් 4 ආවේ කියලා. අපිට දැනගන්න තියෙන්නේ මේ ප්‍රකාශනයේ විතරයි ඇත්තටම. හරි? මේ ප්‍රකාශනයේ විතරයි. කෘෂ්ණ වස්තුවෙන් විකිරණ අවශෝෂණය කරන ශීඝ්‍රතාවයට අපි ගන්නේ බාහිර පෘෂ්ඨ උෂ්ණත්වය තමයි අපිට වැදගත් වෙන්නේ. බාහිරයේ තියෙන කොච්චර උෂ්ණත්වය බාහිර පෘෂ්ඨයෙන් කොච්චර මේ බාහිර පරිසරයෙන් කොච්චර විකිරණ ඇතුළට දෙනවද කියන එකට තමයි T නෝට් කියන කතන්දරේ දාන්නේ. එතකොට මෙයා විසින් විකිරණ පිට කරන ශීඝ්‍රතාවයයි මෙයා විකිරණ අවශෝෂණය කරන ශීඝ්‍රතාවය අතර අන්තරය තමයි වෙනස තමයි සඵල වශයෙන් මෙයාගෙන් විකිරණ පිට කිරීමේ ශීඝ්‍රතාවයට එන්නේ. හරි? ඒක කියලා ටකල මේ ටික දාගන්න.
ඉක්මන් කරමු ළමයි. මෙතනදී වෙන්නේ මෙයා පිට කරන යම්කිසි ශීඝ්‍රතාවකින් තාපය. ඒතර මෙයා අවශෝෂණය කරගන්නවා. ඔයගොල්ලෝ මෙන්න මේ සමීකරණ විතරක් ඔළුවේ තියාගත්තා නම් ප්‍රමාණවත්. හරි. මෙයාගේ පිට කරන ශීඝ්‍රතාවයයි මෙයා මේ බාහිර පරිසරයේ හරි මෙයාට තාපය අනිත් පැත්තට දෙන කෙනාගේ උෂ්ණත්වය තමයි T නෝට් කියලා කියන්නේ. පැහැදිලිද? මෙයාගේ උෂ්ණත්වය වැඩි නම් මේ පෘෂ්ඨයනොත් විකිරණ එළියට එවනවනේ. මේ පෘෂ්ඨයනොත් විකිරණ එළියට එවනවා. එතකොට මේ පෘෂ්ඨයනොත් විකිරණ එළියට එවනකොට ඒ විකිරණ වලින් මෙයා ලබා ගන්න ප්‍රමාණය තමයි මෙන්න මෙතන මේ ලියලා තියෙන්නේ. ඒ විකිරණ වලින් මෙයා ලබා ගන්න ප්‍රමාණය. එතකොට ඔය දෙක අතර වෙනස තමයි සඵල ලෙස මෙයා විකිරණ පිට කරලා තියෙන්නේ. එච්චරයි. හරි. right. හොඳයි. ලියන්න. අවශෝෂකතාවය මේ තියරි ළමයි සිලබස් අපේ සිලබස් වල තිබිලා ඔයාලගෙන් අයින් කරා. ඔයාලගේ සිලබස් වලින් අයින් කරා. දැන් ඔයාලගේ එකට මේ ප්‍රොස්කේ හුමාරුවාදී නැහැ. ඒ නිසා මේ ප්‍රොස්කේ හුමාරුවාදී දිගින් දිගටම ලොකු සාකච්ඡාවක් තිබ්බා. සුපිරි සාකච්ඡාවක්. ඒක දැන් නැහැ. ඒක නිසා දැන් මේකේ තියෙන්නේ සමීකරණයක් නැහැ ඇත්තටම. මම මේක දුන්නේ හිතලා ගන්න කියලා දුන්නොත් කියලා. ඔය වෙලාවක හරි. හරි. හොඳයි. දැන් අවශෝෂකතාවය. මොකද අවශෝෂකතාවය කියන්නේ? අපි දන්නවා පුතේ පෘෂ්ඨ වස්තු විකිරණ විමෝචනය කරනවා සේම විකිරණ අවශෝෂණය කර ගැනීමකුත් තියෙනවා. විමෝචනය කරනවා වගේම අවශෝෂණය කර ගැනීමකුත් තියෙනවා. සාමාන්‍ය වස්තුත් විකිරණ අවශෝෂණය කරනවා. දැන් උදාහරණයක් විදිහට කළු පාට ඇඳුමක් ඇඳගෙන පාරේ ගියොත් එහෙම අපිට දාඩිය දාලා ඉවරයක් නැහැ. හරි අමාරුයි. අපහසුතාවයක් නිර්මාණය වෙනවා ඒකට. සුදු පාට දෙයක් ඇඳගෙන පාරේ ගියොත් එහෙම ඒක ටිකක් ඊට සාපේක්ෂව ටිකක් අඩුයි අමාරුයි. ඒයි කළු පාට කළු රළු පෘෂ්ඨ හොඳින් විකිරණ අවශෝෂණය කරනවා. සුදු උපවත් පෘෂ්ඨ හොඳින් විකිරණ ඒ කියන්නේ විකිරණ පිට කිරීමෙත් අවශෝෂණය කිරීමෙත් එයාලා දුර්වලයි. කළු රළු පෘෂ්ඨ හොඳින් විකිරණ අවශෝෂණය කර ගන්නවා වගේම විකිරණ පිට කරනවා. සුදු උපවත් පෘෂ්ඨ විකිරණ අවශෝෂණය කර ගැනීමත් පිට කිරීමත් දුර්වලයි. ඒක නිසානේ ටෙස්ට් මැච් ගන්නකොට මේ සුදු පාට ඇඳුම් අඳින්න. හරි. ඔයාලා දිගින් දිගටම දවස් 5ක් 6ක් සෙල්ලම් කරනකොට ඒක අමාරු වෙනවා. ඒක නිසා තමයි සුදු පාට ඇඳුම් අඳින්නේ. නමුත් ඔය නිව්සීලන්ත වගේ ටීම් වල ඒගොල්ලෝ වෙනම ටෙක්නොලොජි එකකට කළු පාට ඇඳුම් අඳිනවා. අර ඕල් බ්ලැක්ස් කියන මෙතඩ් එක නිසා එයාලා වෙනම කළු පාට ඇඳුමක් අඳිනවා. ඒක නෑ නෝ ටෙක්නොලොජි වලින් කරන ඇඳුමක්. ඒ නිසා ඒකේ හීට් එක නැදෙන්නේ නැහැ වෙනම කතාවක්. හරි. ඒකේ ඊතියක් බාධාව පන්නගෙන ගිය එකක් ඒක. නමුත් අපි දන්න කාරණේ තමයි කළු රළු පෘෂ්ඨ සාමාන්‍යයෙන් උණුසුම හමුවේ හරි අමාරුයි අවශෝෂණය කර ගන්නවත් වැඩි විමෝචනය කරනවත් වැඩි. සුදු උපවත් පෘෂ්ඨ සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ. එතකොට අවශෝෂකතාවය කියලා කියන්නේ
අවශෝෂකතාවය කියලා කියන්නේ හරි අවශෝෂකතාවය කියන්නේ absorptivity ඒක නිසා සිම්පල් ඒ තමයි මේකට දාන අකුර අර වගේම තමයි යම් තීටා උෂ්ණත්වයක ඇති සාමාන්‍ය වස්තුවක මේක ළමයි අවශෝෂණය ශීඝ්‍රතාවය සාමාන්‍ය වස්තුවක් නෙමෙයි ළමයි කවුද කෘෂ්ණ වස්තුවක් හරිද එතන ඒ කියලා කියන්නේ කවුද හරි ඔන්න ඕක තමයි අවශෝෂකතාවයේදී සිද්ධ වෙන්නේ මෙන්න මෙහිදී සිදුවන්නේ සාමාන්‍ය වස්තුවක විකිරණ අවශෝෂණ ශීඝ්‍රතාවය විකිරණ අවශෝෂණය කිරීමේ ශීඝ්‍රතාවය කෘෂ්ණ වස්තුවක විකිරණ අවශෝෂණය කිරීමේ ශීඝ්‍රතාවය සමග සංසන්දනය කිරීමයි ටගල බෝඩ් එකේ තියෙන එක දාගන්න පුතා
හරිද ළමයි? හරි. right. ඔන්න දැන් ඔයගොල්ලෝ ඉන්නේ වැදගත් තැනකට. වීන්ගේ විස්ථාපනය මාතෘකාව වීන්ගේ විස්ථාපන මූලධර්මය වීන්ගේ විස්ථාපන මූලධර්මය හරිද? right. මොකද්ද මේ වීන්ගේ විස්ථාපන මූලධර්මය කියලා කියන්නේ? වීන්ගේ විස්ථාපන මූලධර්මයෙන් වෙන සිද්ධ වෙන කාරණේ තමයි ළමයි කෘෂ්ණ වස්තුවක යම්කිසි උෂ්ණත්වයකදී මෙහෙම පිට වෙනවනේ විකිරණ. ඔනෝ පිට වෙනකොට දැන් මෙයාගේ විකිරණ කියන්නේ රේන්ජ් එක විවිධ තරංග ආයාම වල විකිරණ පිට වෙනවා. හොඳයි. දැන් උදාහරණයක් විදිහට යකඩයක් කරගත්තා යකඩ ගිනියම් කරා. යකඩ ගිනියම් කරද්දි මොකද වෙන්නේ? ටිකක් වෙලා යද්දි රතු පාටට වෙන්න පටන් ගන්නවා. ඒ මොකද්ද වෙන්නේ? රතු පාට පිටත් වෙනවා. තව පොඩ රත් කරනකොට මේක රතු කහ තැඹිලි ලෙවල් එකට එනවා. ඒ කියන්නේ මොකද්ද? කහ තැඹිලි වැඩිපුර පිටත් වෙනවා. රතු පිටත් වෙනවා. කහ තැඹිලි තීව්‍ර නිසා ඒක වැඩිපුර පිට පේනවා. තව ටිකක් රත් කරනවා. ටිකක් වෙලා යනකොට එකපාරට සුදු පාටට පේන්න පටන් ගන්නවා. එතකොට සුදු පාටට පේනවා කියලා කියන්නේ සුදු පාට කියලා ආලෝකයක් පිටත් වෙනවද? නෑ. මොකද පිටත් වෙන්නේ? රතු තැඹිලි කහක් වල නිල් කියන අර නිල් දම් ඉන්ඩිගෝ කියන මුළු වර්ණ හතම මේකෙන් නිකුත් වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ කියන්නේ ඒකෙදි සියලුම විකිරණ වලින් යුත් විකිරණ මේ තරංග ආයාමයන්ගෙන් යුත් විකිරණ පිටත් වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒක නිසා යම් කිසි වස්තුවක් යම් උෂ්ණත්වයක රත් කරාම විවිධ තරංග ආයාම වලින් යුත් විකිරණ පිට වෙනවා. ওই විවිධ තරංග ආයාමයෙන් යුත් විකිරණ ගත්තම මේ විකිරණ වල හැම එකක්ම එකම තීව්‍රතාවයේ එන්නේ නැහැ. එක එක වලට එක එක තීව්‍රතාව තියෙනවා. පැහැදිලිද? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම යකඩයක් අරගෙන රත් කරනකොට අර මං කියවනේ කහ තැඹිලි වාගේ පාටක් පේනවා කියලා. ඔය කහ තැඹිලි වාගේ පාට පේනකොට පුතේ රතු පාටක් පිටත් වෙනවා. හැබැයි ඒකේ තීව්‍රතාවය ගොඩාක් අඩුයි. හැබැයි කහ තැඹිලි තමයි ගොඩාක් පිට වෙන්නේ. කහ තමයි ගොඩක් පිට වෙලා තියෙන්නේ. ඒක තමයි ආව කහ තැඹිලි පෙන්නලා තියෙන්නේ. කහ තැඹිලි පෙන්නේ ඒකයි. රතු පාට පිටත් වෙනවා. හැබැයි ගොඩක් අඩුයි. කොළ පාටත් පිටත් වෙනවා. හැබැයි ගොඩක් අඩුයි. කහ තමයි හොඳට පිටත් වෙන්නේ. ඒක තමයි ආව කහ තැඹිලි වලින් පේන්න පටන් ගන්නේ. ඉතින් ඒ වගේ විවිධ විකිරණ පිටත් වෙනවා. විවිධ තරංග ආයාමයන්ගෙන් යුත් විකිරණ පිට වෙනවා. එහෙම වුණාට අපේ හොඳටම ඇහැට පේන්නේ වැඩිපුරම පිට වෙන විකිරණ. දැන් උදාහරණයක් විදිහට සූර්යාව කහ පාටින් පේන්නේ. සූර්යාගෙන් UV එන්නේ නැද්ද? සූර්යාගෙන් දම් පාට එන්නේ නැද්ද? UV නේ ඇහැට පේන්නේ නැහැ කියද? දම් පාට එන්නේ නැද්ද? සූර්යාගෙන් නිල් පාට එන්නේ නැද්ද? එනවා. රතු පාට එන්නේ නැද්ද? එනවා. ඒකව පේන්නේ මොන පාටද? වැඩිපුරම පේන්නේ කහ පාට. ඒ කියන්නේ අපේ ඇහැට වැඩිපුර එන්නේ කහ පාට. වැඩිම තීව්‍රතාවයක් තියෙන කහ පාට. තේරුණාද? ඒ වගේ
සියලුම තරංග ආයාමයන්ගෙන් විකිරණ පිට කරනවා. පිට කරාට අපේ ඇහැට පේන්නේ එක්කෙනෙක් හවු දෙන්නෙක් එක්කෙනෙක් වගේ තමයි පේන්නේ. එතකොට යම් කිසි කෘෂ්ණ වස්තුවක් යම් උෂ්ණත්වයකට රත් කරලා තියෙද්දි එයාගෙන් විකිරණ පිට කරනකොට ඔන්න ඔය කියන උපරිම තීව්‍රතාවයේ සහිත විකිරණේ ඉන්නවනේ. උපරිම තීව්‍රතාවයේ සහිත විකිරණේ ඔන්න ඔය කියන උපරිම තීව්‍රතාවයේ සහිත විකිරණේ තරංග ආයාමය. තරංග ආයාමය lambda m අනුලෝම සමානුපාතිකයිලු ප්‍රතිලෝම සමානුපාතිකයිලු එයාගේ නිරපේක්ෂ උෂ්ණත්වයට වස්තුවේ නිරපේක්ෂ උෂ්ණත්වය. මොකද්ද මේකින් කියන්නේ? වස්තුව රත් කරන්න දැන් අපි දන්නවා පුතේ සාමාන්‍යයෙන් තරංග ආයාමයේ පැත්තෙන් ගත්තොත් රතු, තැඹිලි, කඩන, කොල්ලා, නිල්, ඉබ්බෙක්, දකි. හරිද? රත්, තැඹිලි, කඩන, කොල්ලා, නිල්, ඉබ්බෙක්, දකි. ඔය විදිහට ගත්තාට පස්සේ ඔය විදිහට ගත්තම මේකේ තරංග ආයාමය ගොඩක් ලොකුයි. මේකේ තරංග ආයාමය ඊට වැඩි පොඩි. නේ ටික ටික අඩු වෙලා ගිහිල්ලා තරංග ආයාමය පේන්නේ නැති. උට්ටි එන ගානටම ගිහිල්ලා තියෙන. ටික ටික තරංග ආයාමය මොකද වෙලා තියෙන්නේ? මෙහෙට යනකොට තරංග ආයාමය අඩු වෙලා තියෙනවා. දැන් පුතේ ශක්තිය පැත්තෙන් ගත්තොත් එහෙම මෙහෙට යන්න මොකෝ වෙන්නේ? ශක්තිය වැඩි වෙනවා. රතු පාටට වඩා දම් පාටේ පවතින ශක්තිය වැඩි. මොකද යාගේ සංඛ්‍යාත වැඩි නිසා. මෙයාව රත් කරනකොට රත් කරන උෂ්ණත්වය වැඩි වෙන්න මොකද වෙන්නේ? මෙයාගේ වැඩි වෙනවනේ. එතකොට පුතේ මේ බෙදලා එනාගේ මොකද වෙන්නේ? අඩු වෙනවා. හරය වැඩි වෙනකොට බෙදලා එනාගේ අඩු වෙනවනේ. එයාගේ අඩු වෙනවා කියලා කියන්නේ ලැම්ඩා m අඩු වෙනවනේ. ඒක හරිනේ ඉතින්. වැඩිපුර රත් කරනකොට තමයි වැඩි ශක්තියින්ගෙන් යුත් විකිරණ පිට වෙන්නේ. වැඩි ශක්තියින්ගෙන් යුත් විකිරණ පිට වෙනකොට තරංග ආයාමය අඩු වෙනවා තමයි. ඒක තමයි මේ වීන් කියලා තියෙන්නේ. ශක්තිය වැඩි වෙන්න විකිරණයක තරංග ආයාමය ක්‍රමයෙන් අඩු වෙනවා. පැහැදිලිද? දැන් රතු පාට වල කහ පාට ශක්තිය වැඩි. ඒතර යාගේ තරංග ආයාමය ඊට වැඩි අඩුයි. එන්න ශක්තිය වැඩි වෙන්න තරංග ආයාමය අඩු වෙනවා. එහෙනම් මොකද්ද වීන් කියන්නේ? යම්කිසි කෘෂ්ණ වස්තුවක් රත් කරනකොට එයාගෙන් පිට වෙන විකිරණයේ උපරිම තීව්‍රතාවයට අදාළ තරංග ආයාමය මොකද වෙන්නේ? ක්‍රමයෙන් අඩු වෙනවලු උෂ්ණත්වය වැඩි වෙනකොට. ඒ කියන්නේ මොකද්ද? උපරිම තීව්‍රතාවයට අදාළ තරංග ආයාමය වස්තුවේ නිරපේක්ෂ උෂ්ණත්වයට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා කියලා තමයි වීන් කියලා තියෙන්නේ. ඉතින් ඒක බොහොම අපිට තේරෙන කතන්දරයක්. ලියන්න. කෘෂ්ණ වස්තුවක විමෝචනය වන විකිරණයේ උපරිම තීව්‍රතාවයට අදාළ තරංග ආයාමය වස්තුවේ නිරපේක්ෂ උෂ්ණත්වයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. හරි. එතකොට පුතේ මේ ලැම්ඩා m සමානයි c බෙදීම t කියලා ලියද හැකි.
lambda m t සමානයි c කියලා අපිට මේ සමීකරණයකට එන්න පුළුවන්. මේ c කියලා කියන්නේ කවුද? වීන්ගේ නියතය. ඕක 2.7 වැඩි කිරීම 10 ඍණ 3යි මීටර් කෙල්විනයට. එකයි නමේ. මේක හරියට බොයිල්ගේ නියමය වගේ. එකම කෘෂ්ණ වස්තුවක අවස්ථා දෙකකට වීන් නියමය යෙදීමෙන් මොකද වෙන්නේ? කෘෂ්ණ වස්තුවක් තියෙනවා T1 කියලා උෂ්ණත්වයක. මේකෙන් පිට වෙන උපරිම තීව්‍රතාවයට අදාළ තරංග ආයාමයේ λ1. තව ඒ කෘෂ්ණ වස්තුවම T2 උෂ්ණත්වයට පත් කරාට පස්සේ එයාගෙන් පිට වෙන උපරිම තීව්‍රතාවයට අදාළ තරංග ආයාමයේ λ2. එහෙනම් ළමයි මට මෙතන ලියතයි මොකද්ද? λ1 T1 සමානයි c. මේකෙන් ලියතයි λ2 T2 සමානයි c. එහෙනම් මොකද වෙන්නේ? λ1 T1 සමානයි λ2 T2 කියලා මට පුළුවන් අර බොයිල්ගේ නියමයේ වාගේ මේ වීන්ගේ මූලධර්මයට පොඩි යෙදීමක් සිදු කරන්නට. right? අකලියගන්න. හොඳයි. දැන් මොන ගණන් හදන කොටස ඉවරයි පුතේ. ගණන් හදන කොටස ඉවරයි. ඒ ඊළඟ දවසේ සම්පූර්ණයෙන්ම මේකෙන් ගණන් හදනවා. වීන්ගේ මූලධර්මය, සූර්ය මේ කතන්දර ඔක්කොම ටික දාලා ගණන් හදනවා. ගණන් හදන කොටසෙන් පස්සේ අපිට තියෙනවා මෙන්න මේකේ පොඩි වැදගත් කතන්දරයක්. පෞරාණික භෞතික විද්‍යාවයි නූතන භෞතික විද්‍යාවයි එකට ගැටෙන තැනක් තියෙනවා. ඒ කියන්නේ පෞරාණික භෞතික විද්‍යාව විග්‍රහ කරගන්න බැරි තැනක් තියෙනවා. නූතන භෞතික විද්‍යාවට විග්‍රහ කරගන්න පුළුවන් වෙලා එතනින් එහාට යා අරන් ගිය ක්වොන්ටම් ෆිසික්ස් බිහි වෙන තැන තමයි අපි ඊළඟට දවසේ ඉගෙන ගන්න. තේරෙනවද? ඊළඟ දවසේ මේ ගණන් හදලා ඉවරලා තමයි කැලට යන්නේ. හරිනේ? right. එහෙනම් මෙතන නවත්තනවා. හැමදාටම ආයිබෝන් වර්ෂයෙන් ඉන්න මොනවා හරි තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් සැක ප්‍රශ්න සහගත තරක් තියෙනවා නම් මගේ මෙසේජ් එකක් දාලා